මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මින ප්‍රවෘත්ති සංස්කරණය ඉදිරිවීර ගුණසේකර ප්‍රකාශය මයුරී අබේසිංහ. කැබිනට් අනුමැතියෙන් හිමි සහන මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කඩින්නමින් ලබා දීමට පියවර. අද කොවිඩ් ආසාදිතයින් 1851ක්. සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,19,380ක් දක්වා ඉහළට. රුසියාවෙන් ගෙන්වූ ස්පුට්නික් එන්නතේ පළමු කාණ්ඩය ලබා දීම ආරම්භයි. ජාතික ගුවන්විදුලිය සංවිධානය කරන මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව ඉන්දියාව පුරා සත්‍යයක් විකාශය කිරීමේ වැඩසටහන ආරම්භයි. මැතිවරණ ක්‍රමයේ වෙනසක් සඳහා තීරීම් කාරක සභාවක් පත් කිරීම කාලෝචිත බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි. රථවාහන තදබදය අවම කිරීමට නව වැඩපිළිවෙලක් ඩ්‍රෝන කැමරාද උපයෝගී කරගනී. ද්විත්ව විකෘති ප්‍රභේදයක් හේතුවෙන් ඉන්දියාවේ ආසාදිතයින් තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම. IPL තරගාවලියට සහභාගී වූ ඔස්ට්‍රේලියානුවන් මාලදිවයිනට. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන අප්‍රේල් 27 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දීමට පියවර ගැනේ. ආබාධිත රණවිරුවන්ටද එම සහන හිමිවන බව ජනාධිපති මාත්‍යාංශය නිවේදනය කරයි. රණවිරුවන් ඔවුන්ගේ ජීවිත කැපකලේ සියලු ජාතීන්ට නිදහස් හා නිවහල් රටක් උදා කර දීම වෙනුවෙනි. රාජ්‍යයක වගකීම හා යුතුකම වන්නේ රණවිරුවන් වෙනුවෙන් සැපිය හැකි සියලු පහසුකම් ලබා දීම බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. රණවිරුවන් වෙත සහන සැලසීම සඳහා වූ යෝජනා 7ක් සහිත ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සංදේශ දෙකකට අප්‍රේල් 27 වෙනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඒ අනුව අදාළ දීමනා කඩිනමින් ලබා දීමට පියවර ගැනේ. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය විවාහක ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ වෙන්දබුවන් වෙත මියගිය සමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන තෙක් අදාළ වැටුපා දීමනා නොවෙනස්ව ගෙවීමට පියවර ගැනේ. මිය යන විට අවිවාහක වූ නිලධාරීන්ගේ වැටුප් ඔවුන්ගේ දෙමාපියන් වෙත ගෙවීමට කටයුතු කරන බවද ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරයි. COVID-19 වෛරසය ආසාදනය වූවන් 1851 දෙනෙකු අද හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවින්ද සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,19,380කි. වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 734කි. ඉන් 273 දෙනෙක් කාන්තාවෝ වෙති. පුරුෂයෝ 461 දෙනෙක්ද ඊට ඇතුළත් වෙති. සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටත්ව ගිය සංඛ්‍යාව 1,885කි. අද දිනය තුළ පුද්ගලයන් 810ක් සුවය ලබා පිටත්ව ගොස් ඇත. වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 15,910කි. මෙරට වාර්තා වන ආසාදිතයන්ගෙන් 82,785ක්ම පැහැලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයෝ වෙති. මෙරට තරුණ ප්‍රජාව අතර නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් මතුව තිබේ. හැකි සෑම විටම නිවසට වී කල් ගෙවන ලෙස සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති. ඉන්දියාවෙන් මෙරට ගෙන්වූ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ශ්‍රී ලාංකිකයන් 9,24,107 දෙනෙකුට ලබා දී ඇත. 1,40,721 දෙනෙකුට දෙවන මාත්‍රාවද ලබා දී තිබේ. සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට සිටින චීන ජාතිකින් 2,865කට ලබා දී ඇත.
එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති චීන ජාතිකින් සංඛ්‍යාව 2435කි. රුසියාවෙන් ගෙන්වූ ස්පුට්නික් එන්නතේ පළමු කාණ්ඩය ලබා දීම ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේදී අද සිදුවිය. ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 130ක් මෙම වසරේදී දිවිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මෙම අවස්ථාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසිය. මෙම එන්නත ලබා ගැනීම සුදුසු වන්නේ වයස අවුරුදු 60ට අඩු පාර්ශ්වයන්ට බවද හිතෙම වැඩිදුරටත් කිවේය. COVID-19 නව ප්‍රභේදය පහසුවෙන් පැතිර යන බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නව වෛරසය නියුමෝනියා තත්ත්වය දක්වා වර්ධනය වේ. රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථාද ඇතැම් විට වාර්තා වේ. ඒ හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව හෙතම පෙන්වා දේ. ඕනෑම පුද්ගලයෙකුට වෛරසය ශරීරගත විය හැකිය. නිදන්ගත රෝග ඇති පුද්ගලින් වෛරසය ආසාදනය වීමෙන් වැඩි වශයෙන් ජීවිතක්ෂයට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියයි. COVID-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා යාපනයේ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය පුළුල් කෙරේ. ඇඳන් 20ක් දක්වා එම ඒකකය පුළුල් කරන ලෙස අමාත්‍ය ඩක්ටස් දේවානන්දා මහතා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රී භවානන්දා රාජා මහතාට දන්වා ඇත. යාපනයේ ශික්ෂණ රෝහලට ඔක්සිජන් නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රයක් ලබා දීමටද පියවර ගැනේ. රෝහලේ පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සමග කඩිනමින් සාකච්ඡා කරන බව අමාත්‍ය ඩක්ටස් දේවානන්දා මහතා පවසයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. මහානුභාව සම්පන්න රතන සූත්‍රය දේශනාව ඉන්දියාව පුරා සත්‍යයක් විකාශය කිරීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පියවර ගනී. එහි සමාරම්භය අද පස්වරුවේ සිදුවිය. ජාතික ගුවන්විදුලිය සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ කොවිඩ් වසංගතයෙන් අසරණ තත්ත්වයට පත් ලෝකවාසී ජනතාවට සෙත්පතා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ කළ රතන සූත්‍ර දේශනාව අඛණ්ඩව තවදුරටත් පැවැත්වේ. අද වන විට එහි 183 වන දිනයට ළඟා වී තිබේ. ජාතික ගුවන්විදුලි පරිශ්‍රයේ පිහිටි බෝ සමිඳුන් අභියස සිට රතන සූත්‍ර දේශනාව පවත්වමින් එය අද සිට සතියක් පුරා මෙරටේත් ඉන්දියාවෙත් සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත. බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් රතන සූත්‍ර සජ්ජායනාව පැවැත්වින. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී විජේවීර යන මහත්වරු මෙන්ම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. වෙසක් මාසය තුලදී මෙවැනි ආශිර්වාදයක් ඉන්දියානු ජනතාව වෙනුවෙන් කිරීමට හැකිවීම මහා පින්කමකි. එමෙන්ම වැදගත් යුතුයකමකි. අද ඉන්දියාව කොවිඩ් ව්‍යසනයෙන් බරපතල පීඩා විඳින තත්ත්වයට පත්ව තිබේ. එබැවින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාගේ මැදිහත් වීමෙන් ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයද එක්ව මෙම ආශිර්වාද පින්කම සැලසුම් කරයි. මහා සංඝරත්නය විසින් මෙම පිරිත් දේශනාව පවත්වනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය කෙහෙලිය රමුක්වැල යන මහත්වරු ඇතුළු රජයේ මෙන්ම ජාතික ගුවන්විදුලියේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසගේ සිත ප්‍රාර්ථනය ශ්‍රී ලාංකීය මෙන්ම ඉන්දියානු ජනතාවට පුද කිරීම සඳහාය. ජාතික ගුවන්විදුලියේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි සේවා සහ ප්‍රාදේශීය සේවා ඔස්සේ මෙන්ම කෙටි තරංග 873 ඔස්සේ ඉන්දියාව පුරා එය විකාශය කිරීමට කටයුතු යොදා තිබේ. මැතිවරණ ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම කාලෝචිත පියවරක් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචේවා මහතා පවසයි. පත් කර ඇති තේරීම් කාරක සභාව හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බව හිතෙම ජාතික ගුවන්විදුලියට පැවසිය. ප්‍රතිසංස්කරණය පිළිබඳව දැන් කාලයක් තිස්සේ මේකේ තියෙන මේ අඩුපාඩු ගැටලු මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ පැත්තෙන් කොයි විදිහටද වෙනස් වෙන්න ඕන කියන කාරණේ පිළිබඳව
විවිධ සංවිධාන විද්වත්තුන් වෘත්තිකයන් නිරීක්ෂක සංවිධාන ඒ වගේම කොමිෂන් සභාව විසින්ද දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තු මොකද තේරීම්කාරක සභාවෙන් තමයි තීන්දුව අරගෙන 50 හරියට සම්මත කරන්න පුළුවන් වෙන්නේ. ඒක කළ යුතුයි කියලා ඉල්ලීම් කරා. නමුත් ඒක සිදු වුණේ නැහැ. අපි කොමිසම වැඩබාර අරගෙන ඊට පසුවදාම අග්‍රාමාත්‍යතුමා හම්බෙලා මේකේ අවශ්‍යතාවය පැහැදිලි කරන් පස්සේ මේව කාරණා ඉදිරිපත් කරන් පස්සේ එතුමා ඒ වෙලාවෙම ඒ සම්බන්ධයෙන් එකග වුණා තේරීම්කාරක සභාව මේ සම්බන්ධයෙන් විශේෂයෙන් පත් කරන්නේ. අපි කොමිසම ඇතියට සතුටු වෙනවා. මේ කොමිසම ඉල්ලීම අනුව ඊට පසුවම ක්‍රියාත්මක වෙලා මේ අවස්ථාව වෙන විට සියලු දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුවේ එකඟත්වයෙන් ඒකමතිකව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත් කරගන්න හැකියවීම පිළිබඳව. ඒතකොට දැන් තියෙනවා අපට ඉදිරියේදී මේ තේරීම්කාරක සභාවට මැතිවරණ කොමිසම හැටියට අපි මේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතු ඒවා ඒක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඇතිවිය යුතු වෙනස්කම් ආදී පිළිබඳව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රසිද්ධ කරන කරුණු ඉදිරිපත් වෙන්නේ කියලා ලිඛිත කරුණු ඉල්ලනවා. ඒ කරුණු ඊට පස්සේ ගෙන්නලා සමහර විට සාකච්ඡා කරනවා. සංදේශ හැටි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතොර ඒ කරුණු අනුව ඕම් විසින් තීරණය කරනවා මෙන්න මේ නිර්දේශ කරනවා මෙන්න මේ කාරණා පිළිබඳව නීති ප්‍රතිසංස්කරණය විය යුතුයි කියලා. ඒතොර ඒ අනුව නීති අමාත්‍ය මණ්ඩලයට පුළුවන් ඒ කාරණා පාර්ලිමේන්තුවේ එකඟත්වය අනුව නීති කෙටුම්පත් හැටියට සකස් කරන්නයි කියලා සම්මත කරලා ඒක තීරණයක් අරගෙන ඒක නීති කෙටුම්පත් සම්පාදකට දාවලා ඒ අනුව අවශ්‍ය නීති ප්‍රතිශෝධන කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රධාන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාවට නැංවෙයි. ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ක්‍රියාත්මක වැඩසටහන සඳහා ගුවන් හමුදාවේද සහාය ලබා ගැනීම බව පොලිසිය පවසයි. අද පෙරවරු 7 සිට 10 දක්වා නියම ව්‍යාපෘතියක් ලෙස එම වැඩසටහන ක්‍රියාත්මක කෙරින. රියදුරන්ගේ හැසිරීම කැමරා ආශ්‍රයෙන් සමීපව අධ්‍යයනය කිරීම මෙහිදී සිදුවේ. රිය අනතුරු හේතුවෙන් මෙරට දිනකට මේ යන සංඛ්‍යාව 6-10 අතර වේ. මෙම තත්ත්වය පාලනය කිරීම නව වැඩසටහනේ අරමුණයි. මේ 17 වැනිදා සිට 23 වැනිදා දක්වා අනතුරු නිවාරණ සත්‍යයක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ. LTTE ත්‍රස්තවාදීන් රටට සිදු හානිය සේම හානිදායක තත්ත්වයක් කෘෂි රසායනික ත්‍රස්තවාදීන් රටට සිදුවන බව තුන්හිල ජාතික ව්‍යාපාරයේ විධායක සභික පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද ස්වාමින් වහන්සේ පවසති. කෘෂි රසායනික ද්‍රව්‍ය බහුලව භාවිත කරන ප්‍රදේශවල වකුගඩු රෝග පිළිකා මෙන්ම හඳුනා නොගත් විවිධ රෝගවලට ජනතාව ගොදුරු වෙති. මෙය රසායනික අව්‍යක් ලෙස හඳුන්වා දිය හැකි බවද උන්වහන්සේ පවසති. රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව කාබනික පොහොර භාවිතයට යොමු වීම කාලීන අවශ්‍යතාවක් බවද උන්වහන්සේ පෙන්වා දෙති. සමහර කෙනෙක් කියන්න පුළුවන්කම තියෙනවා මේ වා නතර කරෝතින් අපිට මේ කෘෂි කර්මාන්තේ කරන්න බෑ කියලා. අපි විශ්වාස කරනවා ඒකට පිළිතුරක් ජනාධිපතිතුමා මේ අභීත ප්‍රකාශය කළා වගේම ඒ සඳහා අවශ්‍ය කරන පිළිතුරක් මේ අපේ කාබනික පොහොර ක්‍රමානුකූලව සකස් කරලා ඒ කාර්යය කරන්න පුළුවන් වැඩපිළිවෙලක්. එතුමාගේ මනසේ එතුමාගේ මේ කාර්යයට යොදවපු ඒ කාර්ය මණ්ඩලවල ඒ බලතල දීපු අය මේ වන විට සකස් කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ මම කියන්න ගියේ මාත් කැමති. අහන්න කලින්ම ඔව් කලින්ම වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ ආරම්භ කෙරේ. පළමු අධියරේ ඉදිකිරීම් කාතුඩුවේ සිට ඉංගිරිය දක්වා සිදු කෙරේ. සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. රුවන්පුර අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කාතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය රත්නපුර හරහා පැල්මඩුල දක්වා ඉදිකෙරේ. අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 73.9කි. වැකෙන මුදල රුපියල් බිලියන 54කි.
ඒ සම්බන්ධව අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පවතින කොවිඩ් වසංගතය හමුවේ වුවද රටේ සංවර්ධන කටයුතු අඩාල නොකර ජනතාව වෙනුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බවයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. කොවිඩ් ආසාදිතින් රෝහල්ගත කිරීම ප්‍රමාදවීමට ප්‍රධාන හේතුව මහජනතාව සිය වගකීම නිසි අයුරින් ඉටු නොකිරීම බව කොවිඩ්-19 රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි. වෛරසය ආසාදනය වූ බව දැනගත් වහාම ඇතමුන් සිය ජංගම දුරකථන අක්‍රිය කිරීමට කටයුතු කරන බව හිතෙම පවසයි. ආසාදිතයෝ බොහෝ පිරිසක් එලෙස ක්‍රියා කරති. මෙය බරපතල ගැටලුවකි. ආසාදිතින් රෝහල්ගතවීම ප්‍රමාදවීම හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තියද ඉහළ යන බව වෛද්‍ය හම්දානි මහතා පෙන්වා දෙයි. රට කොවිඩ් ව්‍යාප්තියේ සන්ධිස්ථානයකට පැමිණ ඇත. මෙවැනි අවස්ථාවකදී සිදුවිය යුත්තේ ජනතාව වගකීමෙන් කටයුතු කිරීම බවද හිතෙම පෙන්වා දෙයි. කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගත් පසු මහ ජනතාව සතු ප්‍රධාන වගකීම වන්නේ තමන්ව ආරක්ෂා කරගන්න අතර සමාජය ආරක්ෂා කර ගැනීම. ඒක නිසා තමන් ආසාදිතයෙක් කියලා හඳුන්වා දුන් පසු තමන්ගේ වගකීම තමයි තමන් ආරක්ෂිතව නිරෝධායනය වෙමින් අනිත් කට්ටියකින් වෙන් වෙලා තමන්ව ආරක්ෂා කර ගැනීම හා සමාජය ආරක්ෂා කර ගැනීමට පෙළඹීම. ඒ ගමන් වෙන වගකීම තමයි තම අදාළ කොට්ටාශයේ ඉන්න PHI මහත්තයාට හෝ MOH මහත්තයාට ඒ පිළිබඳ දැනුම් දීලා තමන් සුදුසු කාණයක් කරහා රැගෙන යන තාක්කල් තමන් ආරක්ෂිතව සිටි. ඒ වගකීම ජනතාව විසින් ඉතා ඉහළ නිතු කරනවා නම් මේ ව්‍යාප්තිය වළක්වා ගැනීමට අපිට ඉතා ඉක්මනින් පුළුවන් වෙනවා. ලෝක ප්‍රවෘත්ති. ඉන්දියාව තුළ කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමට ප්‍රධාන හේතුව ද්විත්ව විකෘති ප්‍රභේදයක් බව එරට විශේෂඥයෝ පවසති. ඉකුත් මාර්තු මාසයේදී එම ප්‍රභේදය පළමුවරට හමුව තිබේ. ලොව එක් දිනකදී හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා වූ අතර එය 4,12,618ක් ලෙස සටහන් විය. අද දිනේ බෙවන විට ආසාදිතින් 1,71,728ක් එරටින් වාර්තා වී තිබේ. එම කාලය තුළ එරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,268කි. මෙම තත්ත්වය ඉන්දියාවේ දෛනික පැවැත්මට දැඩි බලපෑම් එල්ල කර ඇත. රටපුරා PCR පරීක්ෂණ මන්දගාමීව සිදුවන පසුබිමක වුවද මෙතරම් ආසාදිතින් වාර්තාවීම දරාගත නොහැකි මට්ටමට පත්වැතැයි ද හින්දු පුවත්පත පවසයි. ඉන්දියාව පත්වැති වත්මන් අර්බුද තත්ත්වය හමුවේ ජාත්‍යන්තරයෙන් හිමිවන සෞඛ්‍යාධාර ගුවන් තොටුපළවල රඳවා තබා ගැනීම ප්‍රබල ගැටලුවක් බවද එම පුවත්පත පෙන්වා දෙයි. මධ්‍යම රජය සහ ප්‍රාන්ත රාජ්‍ය අතර පවතින සංනිවේදන ගැටලු ඊට හේතු වී තිබේ. මව්පියන් සංඥාතින් ආසාදිත තත්ත්වයට පත්වීම හේතුවෙන් ඉන්දියාවේ ළමා ප්‍රජාවද දැඩි පීඩාවට ලක්ව සිටින බව වාර්තා වේ. දින ගණනාවක් නිසි පරිදි ආහාර නොලැබීම සහ සුරක්ෂිතතාව ගිලිහී යාම ඔහු මුහුණ දෙන ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් වෙති. මෙම තත්ත්වයට හේතු කොටගෙන ළමා ජාවාරම් සිදුවීමේ ප්‍රවණතාවක්ද වර්තමානයේදී එරට තුළ මතුව ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙරට පැමිණෙන සියලු ගුවන් සේවා සමග සාකච්ඡා කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. COVID-19 ව්‍යාප්තිය හමුවේ සංචාරක මෙහෙයුම් අවම වී තිබුණද භාණ්ඩ මෙහෙයුම් ගුවන් යානාවලට මත්තල ගුවන් තොටුපළේ සේවා ලබා ගැනීමේ හැකියාව පවතී. පසුගිය මාර්තු මාස 31 වනදා වන විට එම ගුවන් තොටුපළින් ගුවන් ගමන් වාර 687ක් ක්‍රියාත්මක වී තිබේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටවත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. IPL ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පුහුණුකරුවන් සහ තරග විස්තර විචාරකයන් මාලතිවෙන බලා පිටත්ව ගිය බව වාර්තා වේ. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් IPL තරගාවලිය අත්හිටුවීමට තරග සංවිධායකයන්ට සිදුවිය.
පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් යානාවලට මේ 15 වෙනිදා දක්වා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව නොලැබෙන බැවින් කෙටි කාලයක් සඳහා මාලදිවෙන් බලා පිටත්ව යාමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ තීරණය කළහ. මේ අතර චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ පුහුණු කර ලෙස කටයුතු කළ මයික් හාසීට COVID-19 ආසාදනය වීම හේතුවෙන් ඔහු තවදුරටත් ඉන්දියාවේ රැඳී සිටින බව රට මාධ්‍ය වාර්තා කරයි. ඔහු දින 10ක් ඉන්දියාවේදී නිරෝධායනය වන බවද ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. IPL තරගාවලියට සහභාගී වූ ඔස්ට්‍රේලියානුවන්ට සිය රට පැමිණීමෙන් අනතුරුව දින 14ක කාලයක් නිරෝධායනය වීමටද සිදුවේ. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් කර යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. දකුණු පළාත තුළ ක්‍රියාත්මක කුඩා ව්‍යාපාර 40ක් සංවර්ධනය කෙරේ. වැයකෙන්න මුදල රුපියල් ලක්ෂ 27කි. පළාතේ පවුල් 104කට ඉන්න ප්‍රතිලාභ හිමි වේ. දකුණු පළාත් කර්මාන්ත අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි දැක්ම සහ අභියෝග පිළිබඳ විග්‍රහ කෙරෙන අන්තර්ජාල වැඩසටහනක් ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කරයි. ලබන 11 වෙනිදා පෙරවරු 10:30 සිට වැඩසටහන පැවැත්වේ. ආචාර්ය තරංගා වානගුරු මෙනවිය වැඩසටහන සඳහා සම්පත්දායකත්වය සපයයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකිය. සබරගමුව මධ්‍යම බස්නාහිර ඕව වයිබ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද සුළං වලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ වර්ෂාපතනයක්ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල කැබිනට් අනුමැතියෙන් හිමි සහන මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කඩිනමින් ලබා දීමට පියවර.
අද කොවිඩ් ආසාදිතින් 1851ක්. සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 1,19,380ක් දක්වා ඉහළට. රුසියාවෙන් ගෙන්වූ ස්පුට්නික් එන්නතේ පළමු කාණ්ඩය ලබාදීම ආරම්භයි. ජාතික ගුවන්විදුලිය සංවිධානය කරන මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව ඉන්දියාව පුරා සතියක් විකාශය කිරීමේ වැඩසටහන ආරම්භයි. මැතිවන ක්‍රමයේ වෙනසක් සඳහා තීරීම් කාරක සභාවක් පත් කිරීම කාලෝචිත බව මැතිවන කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි. රථවාහන තදබදය අවම කිරීමට නව වැඩපිළිවෙලක් ඩ්‍රෝන කැමරාද උපයෝගී කරගනී. ද්විත්ව විකෘති ප්‍රභේදයක් හේතුවෙන් ඉන්දියාවේ ආසාදිතින් තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්. IPL තරගාවලියට සහභාගී වූ ඔස්ට්‍රේලියානුවන් මාලදිවයිනට ප්‍රවෘත්ති සමාප්තයි.